අගුවන් කාටත් අපි ගිය සතියේ සාකච්ඡා කර පේපරේ ඉතුරු කොටස ළමයි අද කරන්න ඕන. පේපරේ තියෙන නේද වලයි ගාව. ගන්න පේපරේ අරගෙන ඒක ඉතුරු කොටස කළා. අපි දෙවෙනි කොටසට යන බලාපොරොත්තුව තියෙනවා. දෙක කොටසේ පේපරයක් කරන්න. බලමු වෙලාව තිබුණොත් ඒකත් කරමු. එතකොට මම එදා කියා දීලා තියෙන ළමයි මෙන්න මේ කොටස් ටික මතක් කරගන්නකෝ. එදා අපි සාකච්ඡා කරා කෙටි ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරලා ඊට පස්සේ අර්ථ ලිවීම ටිකක් කරා මතකයි නේද? අයබෝවන් කාට. කෙටි ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරලා ඊට පස්සේ මේ අර්ථ ලිවීම ටිකක් කරා. හරි. දැන් අද තියෙන්නේ විචාර ප්‍රශ්න ටික තමයි ළමයි කරගන්න තියෙන විචාර ප්‍රශ්න ටික හරි වැදගත් නේ. ඒ ටික හරියටම කරන්න ඕන. විචාර ප්‍රශ්න වල තුන්වෙනි ප්‍රශ්නේ බලන්නකො තුන ප්‍රශ්නේ දීලා තියෙනවා. තුන ප්‍රශ්නෙන් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ අර්ථයත් ශබ්දයත් හොඳට කියවලා බලන්නකො. මනා ලෙස සංයෝග කිරීම තුළින් බුද්ධිලකාවේ රසවත් නිර්මාණයක් වීමට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම අර්ථය කියන එකට උදාහරණ දෙකයි ශබ්දය කියන එකට උදාහරණ දෙකයි. එතකොට ළමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ මම පන්ති පටන් ගන්න දවස්වලත් කිව්වා. තුන්වෙනි ප්‍රශ්නයයි හතරවෙනි ප්‍රශ්නයයි කියන දෙකට උදාහරණ දෙක බැගින්න ඕන. ඒ කියන්නේ මේකට උදාහරණ දෙකයි නෑ. මේකේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනනේ. එකකට උදාහරණ දෙකයි අනිත් එකට උදාහරණ දෙකයි ඔක්කොම උදාහරණ හතරක් ඕන. හතරවෙනි ප්‍රශ්නෙටත් එහෙමයි. මේකට උදාහරණ දෙකයි මේකට උදාහරණ දෙකයි උදාහරණ හතරක් ඕන. පැහැදිලි නේද? එතකොට උදාහරණ හතරක පිළිතුරක් තමයි අපිට තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. හරි. මම ඒක නෙමෙයි ළමයි තෝරගන්නේ. යට තියෙනවා නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් කේවට්ට බමුණාගේ චරිතයත් මහෝසද පඬිතුමාගේ චරිතයත් උම්මග්ග ජාතකයේ නිරූපණය කර ඇති ආකාරය විමසන්න. අපි යන්නේ ප්‍රශ්නේ ලියා ගන්න. ලියන්නකෝ ඒක. දැන් මේ ප්‍රශ්නේ ලියලා නැත්නම් සාහිත්‍ය පොතේ ලියනවා නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් කේවට්ට බමුණාගේ චරිතයත් මහෝසද පඬිතුමාගේ චරිතයත් උම්මග්ග ජාතකයේ නිරූපණය කර ඇති ආකාරය විමසන්න. එහෙමනේ අහන්නේ කේවට්ට බමුණාගේ චරිතය. එතකොට මහෝසද පඬිතුමාගේ චරිතය. මේන් එක්කිනාට දැන් අපි දැන් මේ චරිත නිරූපණයක් නේ තියෙන්නේ. එහෙමනම් මේ චරිත වලින් අපි තෝරගන්න මේක මම ලියන්න දෙනවා. කේවට්ට බමුණගේ චරිතය අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ මොනවද? ඊට පස්සේ මහෞෂධ පඬිතුමාගේ චරිතය තුල දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ මොනවද? මෙන්න මේවා තමයි අපි අධ්‍යයනය කරන්නේ. කේවට්ට බමුණාගේ චරිතයයි මහෞෂධ පඬිතුමාගේ චරිතයයි. එතකොට මම උඩ එක තෝරගත්තේ උණු හට දානවා පොඩ්ඩක් ඉන්න මම බලන්න. දැන් ගැටලුවක් නැහැ ළමයි. ඉස්සෙල්ලා එහෙම එකක් තිබුණා මම දැකලා ඒක ඉවත් කරා. දැන් එහෙම ගැටලුවක් නැහැ මම දන්න තරමේ. තියෙනවා නම් මට ආයෙ කියන්න. මනින් දැක්ක ගමන් කියන්න. හරි නේද? එහෙම ගැටලුවක් නැහැ. දැනට ගැටලුවක් නැහැ නේ. පොඩ්ඩයි නා ඒක බලන්න. මේක මානසික රෝගීන් ඉන්න ළමයි මොකද කරන්නේ? ඒ මානසික රෝග. සමහරුන්ට එහෙම තියෙනවා අර අසහනය කියලා කියන්නේ. ඒක තියෙන්නේ. සමහරුන්ට තියෙනවා අසහනය කියලා එකක්. ඒ අසහනය ඇතුණාම එහෙම වැඩ කරනවා. ගෙදර මිදගෙන ඉව කරනවා. කාලකන් ඉතින් ඉගෙන ගන්න ළමයිටත් බාධාවක්. ගන්න මගේ මානසිකත්වය අද වෙනස් වෙලා තියුණේ ඒකේ. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. හරි නේද?
දැන් බලමුකෝ. එහෙම ගැටලුවක් වෙන විදියක් නැහැ. හරි. දැන් ගැටලුවක් එන්නේ නැහැ නම. ඉස්සරහින් කියන්න. බය වෙන්න එපා. ඒ අර පන්ති ආරම්භයට කලින් පොඩි ගැටලුවක් තිබුණා. ඒක හරියද? හරි නේද? ඔයාලා ඒවා ගැටලු කරගන්න එපා. ඒක එක්කෙනාගේ මානසික අසහන තියෙන. ඒවා වැඩක් නැහැ. අපි අද බලමු විචාර ප්‍රශ්නයකට කොහොමද ලියන්නේ. හරි. මෙන්න බලන්නකෝ. කේවට්ට බමුණගේ චරිතය ගත්තොත් ඔයාලට කේවට්ට බමුණගේ චරිතයෙන් අපිට දකින්න පුළුවන් ලක්ෂණ දෙකක් තියෙනවා. මෙයා දැඩි බලලෝභයෙන් යුක්තයි. බලලෝභයේ තියෙන. එහෙම නේද? බලලෝභය කියලා කියන්නේ මෙයාට ඕනකම තිබුණා මුළු ඉන්දියාවෙම පාලකයා බවට එහෙම නැත්නම් ඉන්දියාවෙම පුරෝහිතයා බවට පත් වෙන්න. ඔය මුලින් ඉඳන් උගන්වපු පාඩම් බලන්න පුළුවන් රෙකෝඩින් ටික ඉල්ලගෙන බලන්න මම ඒ ක්‍රමවේද ටික කියන්නම්. හොඳේ. දැන් අහගන්නකෝ. කේවට්ට බමුණගේ චරිතයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි එයා බලලෝභයෙන් යුක්තයි. කේවට්ට බමුණ උදේ පාන්දර නැගිට ගමන් එයාගේ ඇඳ දිහා ඒ වටේ බලලා එයා කල්පනා කරන මෙහෙම දෙයක්. මට පුළුවන් මෙච්චර සැප සම්පත් ලබා දුන්නේ කවුද? බ්‍රහ්මදත්ත රජතුමා. ඒ නිසා බ්‍රහ්මදත්ත රජතුමා මුළු ඉන්දියාවෙම අගරජ කරගත්තොත් මටත් පුළුවන් මුළු ඉන්දියාවෙම අග්‍ර පුරෝහිතය බවට පත් වෙන්න. ඒ නිසා කේවට්ටය කල්පනා කළා බලලෝභයෙන් යුක්තව මොකද කරන්නේ? අර උපක්‍රමශීලීත්වයට එනවා. ඒ කියන්නේ මුළු ඉන්දියාවම අල්ලගන්න. ඒ ටික අපි ඔක්කොම ලියන්නේ නැහැ. අපි ලියන්නේ කේවට්ට බමුණා බලලෝභයෙන් යුක්ත තැනැත්තෙක් කියලා ලියනවා. ਵਿਚාරය තුල අපි පැහැදිලි කරන උදාහරණයක් විදිහට දෙනවා. බලලෝභය. ඒ කියන්නේ එයාගේ බලය දහවුරු කරගන්න තියෙන ආසාව නිසා තමයි එයා මොකද කරන්නේ? අර විදිහට අර උපක්‍රමයක් කරන්නේ. අනිත් එක තමයි ඔයාලට තව කියන්න පුළුවන් මේ පැත්තේ. කේවට්ට බමුණගේ චරිතයේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙයා උපක්‍රමශීලී. උපක්‍රමශීලී පුද්ගලෙක්. එහෙම නේද? හරි උපක්‍රමශීලී. ඒ වගේම කපටි. කපටි වගේම උපක්‍රමශීලී. ওই දෙකම තියෙනවා. උපක්‍රමශීලීත්වය කියන්නත් පුළුවන් කපටිකම කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ දෙකම තිබුණේ කාගේ චරිතය තුලද? කේවට්ට බමුණගේ චරිතය. දැන් අපිට දෙකයි ඕන. ගොඩාක් දැනගත්ත කියලා ඔක්කොම ලියන්න ගියොත් තමයි වෙලාවම අදි වෙන්නේ. මම පිළිතුර මේකට දෙනවා. ඔයාලට තියෙන්නේ අහගෙන ඉඳලා තේරුම් ගන්න පස්සේ ලියන්න. ඊට පස්සේ අපි ගන්නවා මහ ඖෂධ පඬිතුමා. මහ ඖෂධ පඬිතුමා. මෙයාගේ චරිතය තුල තියෙන දේවල් මොනවද කියලා අපි බලමු. මහ ඖෂධ පඬිතුමා මෙයා බලලෝභයෙන් යුක්තද? නැහැ. මෙයා අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙයාගේ චරිතයේ විශේෂ ලක්ෂණයක් විදිහට මම දකිනවා. ඉදිරියට වෙන්න තියෙන දේවල්. ඒ කියන්නේ සතුරු ආක්‍රමණ හරි එහෙම නැත්නම් තමන්ගේ රාජධානියට එන ආක්‍රමණයක් හරි මොකක් හරි ගැටලුකාරී තත්ත්වයක් වේලාසනින් කළමනාකරණය කරගන්න. ඒක ගැන වේලාසනින් හිතන්න පුළුවන්කම තිබුණා. අන්න ඒක අපි ලියන්නේ. මොකද ලියන්නේ? මුලින්ම పూర్වයේ පෙරසිට සූදානමක් තිබුණා. ඒ කියන්නේ සතුරු ආක්‍රමණයක් නැති කාලේ සතුරු ආක්‍රමණයකට කොහොමද සූදානම් වෙන්නේ කියලා පෙර සූදානමක් තිබුණා. ඊට පස්සේ නුවණ අතින් මේ උමාගේ ජාතකයේ පරමාර්ථයත් ළමයි දන්නෝනේ. උමාගේ ජාතකයේ ලිවීමේ කතුවරයාගේ අරමුණ කියලා අහුවොත් මොකද ලියන්නේ? බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය විස්තර කරන්න. එතකොට උපක්‍රමශීලීත්වය ප්‍රඥාව අවස්ථාවට උචිත ලෙස ක්‍රියා කිරීම ඒ සියල්ල තියෙනවා. එහෙමනම් ප්‍රඥාවක් තියෙනවා. තව ඔයාලට චරිත ලක්ෂණ විදියට මොනවද පේන්නේ බෝසතාණන් වහන්සේගේ මේ කතාව තුළ? බෝසත්යන්ගේ චරිතය තුළ තියෙන විශේෂ ලක්ෂණ විදියට තව මොනවද පේන්නේ? ඔයාලා කියන්න ඕනේ දැන් මට මෙන්න මේ චරිත ලක්ෂණ පේනවා. කියන්නකෝ පැහැදිලි කරලා. ඒ මොකුත් චරිත ලක්ෂණයක් පේන්නේ නැද්ද? ඇයි දැන් ඔයාලට මතකද මේ කතාව මම කියා දුන්නේ නැහැ. නමුත් ඉස්කෝලේ දේවල් ඉගෙනගෙන තියෙනවා. අර රාමණ්ඩපයක් හදලා ඒ රාමණ්ඩපය තුල පරාර්ථකාමී බව අනහරි. පරාර්ථකාමී බව කියන්නේ කොයි වෙලාවකවත් බෝසත්වෝ කැමති වුණේ නැහැ අනිත් මිනිස්සු ඝාතනය කළා. ඒ පාඩම ආයි කරන්න පුළුවන් වුණොත් කරමු. වෙලාව තිබුණොත්. අද නෙවෙයි. හරි නේද? වෙලාව තිබුණොත් කරමු. දැන් මම කිව්වේ ප්‍රඥාවට අමතරව පරාර්ථකාමී බව වල කිව්වා. ඊට පස්සේ තව තියෙනවා මේ අර අන්‍යයන්ගේ ජීවිත විනාශ වෙනකොට ඒව දිහා බලන් ඉන්න බැරි කමක් තුන. ඒකනේ අර රාමණ්ඩපය විනාශ කළා එතන මේ අර රාජකුමාරෝ 100ක් මරණයක නැවැත්තුවේ. අපි ඔක ලියන්න. දැන් ප්‍රශ්නේ ලියා ගන්න ඉස්සෙල්ලා ඔයාලා ප්‍රශ්නේ ලියලා තියෙන්නේ. ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් පේපරේ නැති කෙනෙක් ඉඳලා ලියා ගන්න. නිර්දිෂ්ට කොටසින්
ලියා ගන්නකො. ලියපු අය ලියන්න ඕනේ නැහැ. ලියන්න. නිර්දිෂ්ට කොටසින් එතකොට පේපරේ නැති වුණත් ගැටලුවක් නැහැ. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උපක්‍රමශීලී බව හරියට හරි. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් එක කේවට්ට බමුණාගේ චරිතයත් කේවට්ට බමුණාගේ චරිතයත් නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් එක කේවට්ට බමුණාගේ චරිතයත් එක කේවට්ට බමුණාගේ චරිතය දෙක කේවට්ට බමුණාගේ චරිතයත් දෙක මහෞෂධ පඬිතුමාගේ චරිතයත් මහෞෂධ පඬිතුමාගේ චරිතයත් මහෞෂධ පඬිතුමාගේ චරිතයත් මහෞෂධ පඬිතුමාගේ චරිතයත් උම්මග්ග ජාතකයේ තියන අය ලියන්න ඕනේ උම්මග්ග ජාතකයේ නිරූපණය කර ඇති ආකාරය විමසන්න. ඕකනේ තියෙන දැන් සාහිත්‍ය පොතත් ඔයාලගේ අතටත් එන්න ඕන. සාහිත්‍ය පොත අරගෙන ළමයි වැදගත් කතාවක් ඕකේ තව කියන මොකක්ද දන්නවද? නිර්දිෂ්ට කොටසින් මුළු උම්මග්ග ජාතකෙම අපිට ගන්න බෑ. අන්න ඒකයි වැදගත්. මේ මුළු උම්මග්ග ජාතකයේම කියවපු ළමයෙක් වුණා එයාට ගන්න වෙන්නේ මේකට උදාහරණ නිර්දිෂ්ට කොටසින් අපිට දීපු කොටසින් විතරයි. මුළු ජාතක කතාවෙම උදාහරණ ගන්න බෑ. මගේ ජාතකයේ විගම ජාතක කතාව කියවලා තිබුණා කියලා මුළු කතාව අපිට ඒකෙන් සම්පූර්ණ කතාවෙන් උදාහරණ ගත්තොත් ලකුණු හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා අපි ගන්න වෙන්නේ කොහෙන්ද? නිර්දිෂ්ට කොටසින් විතරයි. නියමිත කොටසින් විතරයි. දැන් අපි ආරම්භය ගන්නවා. අපෙන් අහන්නේ මොකද්ද? කේවට්ට බමුණගේ මහෞෂධ චරිතය පිළිබඳව අහන්නේ. ඒ චරිතවල තියෙන විශේෂ ලක්ෂණ. එහෙනම් ලියමු. ලස්සන විචාරයක් මම දෙනවා. සාමාන්‍ය මට්ටමේ ඔයාලට පාඩම් කරගන්න පුළුවන් විදියට ලියමු. හිමිචරේ ලියන්න. ඔකට පිළිතුරු. එකක් ඔයාලටත් ලියන්න දෙනවා. 550 ජාතක පොත 550 ජාතක පොත 550 ජාතක පොත පාලි ජාතක කට්ට කතාව 550 ජාතක පොත පාලි ජාතක කට්ට කතාව මෙහිමයි ලියන්නේ පාලි ජාතක කට්ට කතාව 550 ජාතක පොත පාලි ජාතක කට්ට කතාව මුල් කරගෙන මූලාශ්‍රය කරගෙන රචනා වූවකි පාලි ජාතක කට්ට කතාව මුල් කර මූලාශ්‍රය කරගෙන රචනා වූවකි එහෙම ලියනවා ඉස්සෙල්ලා රචනා වෙච්ච එක එතකොට ආයෙ ලියන්න ඕන ජාතක පොතෙහි
ජාතක කතා ජාතක පොතෙහි ජාතක කතා 547කි. ජාතක පොතෙහි ජාතක කතා 547ක. ජාතක පොතේ සම්පූර්ණ ජාතක කතා 547ක් තියෙනවා. හරි. ඔච්චරයි අපි හැඳින්වීමට ලියන්න. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා ආයෙ එන්න ඕන. ඔන්න ළමයි විචාර ලියනකොට එහෙම. දැන් එතනින් අපි ඒ කතාවම ලියලිය හිටියොත් වැරදි. අපි දැන් අලුත් ඡේදයකට එන්න ඕන. ඇවිල්ලා බලන්න ඕන අපිට අහලා තියෙන්නේ මොකක්ද? අන්න උදාහරණ දෙකක් අපිට ලියන්න වෙනවා කේවට්ට බමුණගේ. අන්න එතෙන්ටයි දැන් එන්නේ. එහෙනම් අන්න ඒක අපි ලියන්න. ජාතක කතා කරුවා අලුත් ඡේදයක ලියන්න. ජාතක කතා කරුවා ගැටලු දිනනම් කියන්න ළමයි හොඳේ දින අතරේ. ජාතක කතා කරුවා හැඳින්වීමට ලකුණු දෙන්න. හැඳින්වීමට ලකුණු දෙන්නේ නැහැ. අපි හැඳින්වීම ලියන්නේ අපි ලියන පිළිතුර ලස්සන කරගන්න. පිළිතුරට ප්‍රවේශයක් වෙන්න එපා. එක සැරේටම කේවට්ට බමුණ ගැන ලිව්වොත් ලස්සන නෑ නේ පිළිතුර. ඒකයි. නමුත් ඉබේ හැඳින්වීමට ලකුණු ලැබෙනවා හැඳින්වීම ලස්සනට ලිව්වහම. අපි නොහිත හැඳින්වීමට කියලා වෙනම දුන්නේ නැති වුණාට හැඳින්වීමට ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. පැහැදිලිනේ? පොඩ්ඩක් ලිව්වහම ඇති. ගොඩක් ලියන්නේ නැහැ කොයි වෙලාවකවත්. හරිනේ? පොඩ්ඩයි ලියන්න. මම දැන් ලියන්න කිව්වද නැහනේ? නැහැ. අලුත් ඡේදයක ලියන්න. කේවට්ට බමුණා කේවට්ට බමුණා කේවට්ට බමුණා බලලෝභී ඉතින් මොකෝ ගැටලුව කේව මේ මෙතන ඉඳලා ලියාගන්න අපි හැඳින්වීම විතරයි ලිව්වේ දැන් ලියන අලුත් ඡේදක පොඩක් පේලි පහක් ඉඳලා තියලා හොඳේ තුන්වෙනි ප්‍රශ්නේ කරේ අපි පේපර් එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ කරේ තුන්වෙනි ප්‍රශ්නේ ජාතක කතා පොතේ තියෙන ප්‍රශ්නේ පේලි පහක් ඉඳලා තියලා ලියනවා කේවට්ට බමුණා දැඩි බලලෝභී චරිතයක් ලෙස ජාතක කතා කරුවා ඔව් නෑ උද්දුත ඇතුලේ පස්සේ ලියන්න ජාතක කතා කරුවා නිරූපණය කර ඇත ජාතක කතා කරුවා නිරූපණය කර ඇත ජාතක කතා කරුවා එහෙමයි නිරූපණය කළා තියෙන්නේ අන්න දැන් පෙරලිකම ඇතුලේ ලියන්න මේ මාගේ යසස කවුරුන් සන්තකද එහෙමයි හිතන්න මේ මාගේ යසස කවුරුන් සන්තකද ඒකටම ලිව්වත් ගැටලුවක් නැහැ හැබැයි පෙරලිකම ඇතුලේ ලියන්න වෙන ඡේදයක් කඩන්නේ නැහැ යට රූලේ ලිව්වත් වැඩිය හොඳයි පෙරලිකම ඇතුලේ ලියවෙන්න මේ මාගේ යසස කවුරුන් සන්තකද මේ වගේ ඒවා පාඩම් වෙන්නත් ඕන ළම මේක පාඩම් වෙන්නේ හරිනේ මේ වගේ ඒවා පාඩම් වෙලා තියෙනවා මේ මාගේ යසස කවුරුන් සන්තකද කවුද මේ හිතන්නේ කේවට්ට බමුණ එයා හිතන්නේ මේ මාගේ යසස කවුරුන් සන්තකද කවුරුන් සන්තකද මේ මාගේ යසස කවුරුන් සන්තකද අන්‍යයන් සන්තක නොවේ යටින් ලියන්නේ අන්‍යයන් සන්තක නොවේ බ්‍රහ්මදත්ත රජතුමන්
බ්‍රහ්මදත්ත රජතුමන් සන්තකය මේ මාගේ යසස කවුරුන් සන්තකද කියලා හිතුවා. මෙයාම කියනවා මේ යසස කාගේවත් නෙවෙයි. බ්‍රහ්මදත්ත රජතුමා සන්තකය. බ්‍රහ්මදත්ත රජතුමාගේ සම්පත් තමයි මේ තියෙන්නේ. හරි නේද? ඊට පස්සේ මෙයා බ්‍රහ්මදත්ත රජතුමන් සන්තකය කියලා ලියලා එතන යටින් ලියන්න ඕන බ්‍රහ්මදත්ත රජතුමන් සන්තකය. ඊට පස්සේ ලියනවා මෙවන් සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත. ඉතලම මානසිකත්වය අවුල් කරානේ මේ අසහන කාර්යවලින්. ඉතල මේක දැක්කා. ඔයාලා කියන කලින් ඒ වගේ පුද්ගලයෝ ඉන්න පුළුවන් ගම. සමාජය තුලත් තියෙන්නේ. පරිස්සම් වෙන්න ඕනේ ඒ වගේ අය. ඒක මානසික රෝගනේ තියෙන්නේ. සමහරුන්ට ඒ වගේ ව්‍යාධි ඒවා මානසික රෝග. වල කියන ලිංගික අසහන එක වචන කියනවා වැඩි වයසටපත් වෙනකොට වැඩි වෙනවා. අන්තිමට මේ මානසික රෝගවල වල ගිහිලා තමයි නවතින්නේ. කියන්නේ ওই ලොඩේ ටික ටික වැඩි වෙවි යනවා. පොඩි කාලේ ඔය ලෙඩේ තියෙනවා කියන්නේ. සමහර ලොකු කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර ලොකු අයත් ඒ පන්ති වලට ඇවිල්ලා එහෙම තියෙන එක රෝග. වලෙඩ රෝග. ඒක මේ වැඩකට කරන දේවල් නෙවෙයි. අනුසේකට යහපතක් වෙන දෙයක් නෙවෙයි. ළමයිගේ අධ්‍යාපනයක් කඩාකප්පල් කරලා ඒ වගේ අමුතු විදියේ වින්දනයක් ගන්න ඕනේ. මොකද කරන්නේ? ඉදිරියට එහෙම වෙන එකක් නැහැ. ඒක නිසා තමයි ළමයිටත් අර මයික් ඕෆ් කරන්න, වීඩියෝ ඕෆ් කරන්න ඔයාලගේ හොඳ අයගෙත් ඒකයි එහෙම වෙන්නේ. නැත්නම් අපිට මයික් ඔන් කරලා උගන්වන්න පුළුවන් ළමයිට ඕන ප්‍රශ්නයක් ගන්න. එහෙම කරන්න බෑනේ තේරෙනවනේ දැන් ඔයාලට හේතුව. ඒ වගේ මානසික රෝගී හිටියත් කුණුහරුප කියන්න පුළුවන්, එකකින් ගැටලු කරන්න පුළුවන්. ඒ වුණොත් ඒවා දැන් උකරන්නේ. ටික දිනයි දකි. ආම කිව්වොත් ඔක්කොටම ඇහෙනවා. ඒකයි එහෙම කරන්නේ. හරි. අපි දැන් ඊට පස්සේ ලියනවා මේ අනුව කේවට්ට බමුණාගේ දැඩි බලලෝභීත්වය. ඔන්න යාගේ චරිත ලක්ෂණ. දැඩි බලලෝභීත්වය. ඊට පස්සේ වස්තු තණ්හාව දෙකම එකට ලියමු. කමාවක් දාලා. දැඩි බලලෝභීත්වය, වස්තු තණ්හාව අපට පැහැදිලි වේ. එතන චරිත ලක්ෂණ එකක් විදිහට තමයි ওই දෙක ගන්නෙ. මේ අනුව අපිට යාගේ මේ චරිත ලක්ෂණ එකක් හරි. ඔන්න තා උදාහරණයක් ලියන්න. කේවට්ට බමුණ මොන වගේ කෙනෙක්ද කියලා කියන්න. දැන් චරිතයක් ගන්නකොට ළමයි චරිතය අපි ඔය යා හිතන පතන ආකාරයේ වැඩ කරන විදිය ওই ටිකට අපි කියනවා චරිතය තුළ තියෙන අභ්‍යන්තර ලක්ෂණ. මේවා අභ්‍යන්තර ලක්ෂණ. චරිතයේ අභ්‍යන්තරයි. හිත ඇතුළ එයා හිතන පතන විදිය, එයාගේ තියෙන ගති ගුණ ඒවා එක චරිත ලක්ෂණ. තව තියෙන කෙනෙක්ගේ බාහිර චරිත ලක්ෂණ. ඒවා අපිට බැලු ගමන් පේනවා. යා උසයිද, මහතයිද, සුදුයිද, කළුයිද, වයසද, තරුණද, ළමයිද ඔන්න අන්නේ කියන එක බාහිර චරිත ලක්ෂණ. ඒවා අපිට පැහැදිලිව පේනවා. දැන් කේවට්ට බමුණගේ බාහිර චරිත ලක්ෂණයක් තමයි යා වයසයි. මහවද පඬිතුමාත් එක්ක බැලුවාම යා වයසක කෙනෙක්. වයසයි. හරි නේද? ඊට පස්සේ මෙයා ලස්සන නැහැ, අවලස්සන. ජාතක කතා කරුවෝ කියන්නේ. අවලස්සන. දැන් කේවට්ට බමුණගේ චරිතය තුළ තියෙන ලක්ෂණ ටික අර ධර්ම යුද්ධයේ පෙරදිලා යන වෙලාවේ
අර ඒ කේවට්ට බමුණගේ සේනාවේ හිටපු අයම කියනවා. බලන්නකෝ ඉතින් පොඩ්ඩක් ඔයාලා පෙළිලා හොඳට පෙරලලා බලන්න. ධර්ම යුද්ධය ඉවර වෙලා බලන්නකෝ ළමයි ධර්ම යුද්ධය මම කියා දුන්නේ නැති වුණාට ඔයාලා රස විඳලා ඇති. හරි ලස්සනයිනේ. දැන් ධර්ම යුද්ධය කියන එකට එන්නේ අර මොන කතාව පොඩ්ඩක් මම සරලව කියන්න. යුද්ධෝපාය යොදලා බැලුවා. ඉස්සෙල්ලාම මොකද කරන්න බැලුවේ? ඉස්සෙල්ලාම ඇවිල්ලා මියුළු නගරය අල්ල ගන්න බැලුවා. බැරි වුණා. ඊට පස්සේ යුද්ධෝපායන් යෙදුවා. ඔය පිළිවෙලට මතක තියෙන්න ඕන ළමයි. යුද්ධෝපාය මොනවද කියන්නේ? හරිද? ඊට පස්සේ ඔන්න යුද්ධෝපායන් යොදලා බැරි වුණාම හරියට හරි. ඒ අර ඔයාලා කියපු කතාව හරි. යුද්ධෝපායන් යොදලා බැරි වුණාම එයා කියනවා මේ කේවට්ටයා කියනවා බ්‍රහ්මදත්ත රජුන්ට අපි මෙහෙම යන්නේක ලැජ්ජාවක් අපි. නේ? ලැජ්ජාවයි මෙහෙම යන්නේ. අපි අඩුම ගානේ මොන ක්‍රමයකින් හරි පොඩි හරි ජයග්‍රහණයක් අරගෙන යන්න. ඒ කියන්නේ අපි ධර්ම යුද්ධය කියලා එකක් ලේසි කරලා අඩු ගානේ ධර්ම යුද්ධෙන් හරි දිනලා යන්න. ධර්ම යුද්ධය කියන එක ඔක්කොම කොන්දේසි දාන්නේ කවුද? කේවට්ටයා. නීති රීති දාන්නේ යා, සංවිධානය කරන්නේ යා. එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. මෙතෙන්ට එන කවුද? මහෞෂධ පඬිතුමා අරයයිගේ අර බාහිර ශරීර රක්ෂණ බල. එයා වයසයි කියලා හිතලා. එයා වයසක කෙනෙක්. ඒ නිසා මහෞෂධ පඬිතුමා මේ වයසක තැනැත්තට වදී. මෙතන කොන්දේසිය දන්නව නේද? කොන්දේසිය තමයි කවුරු හරි කෙනෙක් කාට හරි වැන්දොත් වැන්ද කෙනා අනිවාර්යයෙන්ම පරාද. වැන්ද කෙනා තමයි පරදින්නේ. ඕක තමයි කොන්දේසි. දැන් මේ කොන්දේසිය අපිට දාලා මහෞෂධ පඬිතුමා ඇවිල්ලා මෙයාට වඳිය කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ උනේ නොහිතපු දෙයක්. දන්නවනේ ඒක මම විස්තර කරන්න ඕනේ. දැන් ඔයාලා හිතන්න ඕනේ මේ නොහිතපු දෙය ගැන නෙමෙයි. මේ වෙලාවේ මහෞෂධ පඬිතුමාගේ සේනා නෑ. මේ කේවට්ටයාගේ සේනාවේ අයට මොනව හිතෙන්නේ නැද්ද? දැන් කේවට්ට පඬිතුමා මෙයා විස්තර කළා අර සේනාවේ අයට කියනවා මෙන්න මෙහෙම එකක් අපි කරන්න හදන්නේ. අපි මොකක්ද හදන්නේ? මේ යෝධයෝ ටික නෙවෙයි. යෝධයෝ ටික ඉන්නේ මහෞෂධ පඬිතුමා. ඔය යෝධයෝ ටික හරි. යෝධයෝ ටික මහෞෂධ පඬිතුමා වටේ ඉඳලා අර මණික අහුල ගන්න උත්සාහය කරා. මණික නැත්තම් නැති වෙන්නත් පුළුවන්. යෝධයෝ ටික වටේට හිටියා. කේවට්ට පඬිතුමා එනකොට ඒකත් හරි. දැන් එතකොට කේවට්ටයා ගියේ සේනාවේ අය කල්පනා කරනවා මොකද්ද දැන් මේ කරපු විකාර. එහෙමනේ. දැන් මේ යුද්ධෝපාය කියලා එකක් කරා. ගහලා අල්ලගන්න හැදුවා ඒක හරියගෙන. දැන් ධර්ම යුද්ධය කියලා එකක් ලේසි කළා. ඒකිනුත් පරාදයි. මෙයා වැන්ද කියලා නේ හිතන් ඉන්නේ. කේවට්ටය මහෞෂධ පඬිතුමාට කියලා වැන්දයි කියලා තමයි හිතන්නේ. දැන් එතකොට කොච්චර ලැජ්ජාවක්ද කේවට්ට පඬිතුමාගේ කට්ටියට සේනාවට. අන්නේ වෙලාවේ මේ මිනිස්සු බණින ආකාරය තුල මෙයාගේ චරිත ලක්ෂණ ගොඩාක් කියවෙන මම පෙන්නලා ඔයාලට කියා දෙනවා. මෙන්න බලන්න එතන හරි ලස්සනයි භාෂාවේ තියෙන හැටි. මෙන්න බලන්න. මෙන්න බණින විදිය. ඊතා අලජ්ජියෝ චරිත ලක්ෂණ ඔක්කොම තියෙනවා. ලැජ්ජාවක් නැහැ කේවට්ට. දුෂ්ටකම තියෙන. කේවට්ටය අසුනැගී කටින් ලේ දමදමා නළලේ ලේ පිස පිස දිවන්නේ. භාෂාව ලස්සනයි මේක. සේනාවට ආසන්නව අසුපිට හිඳ පින්වත්නි නොය යන්න එපා කියලා කිව්වා. මම ගොවියා පුතු නොවැන්දේ. බලන්න අන්න එතනත් ළමයි චරිත ලක්ෂණයක් තියෙනවා. මතු කරලා ගන්නව නම් ඔක්කොම අපි විභාගෙට ලියන්නේ නැහැ. නමුත් ඔයාලා දැනගෙන ඉන්න. මහෞෂධ පඬිතුමාට කේවට්ටය හැමතිස්සෙම කතා කරන්නේ ගොවියා පුතු. ගොවියා පුතු නොවැන්දේ. මේ මොකද්ද මේ ගොවියා පුතු කියන එකෙන් අදහස් කරන්නේ? මම ගොවියා පුතු නොවැන්දේ. අපි කියනකොට කියන්නේ නෑ මහෞෂධ බමුණයි කියලා කොයි වෙලාවක. කේවට්ට බමුණ මහෞෂධ පඬිතුමා. වචන දෙකක් නේ. දැන් එතකොට ඔයාලා දන්නෝ බුද්ධ ආගමට ඉගෙනගෙන තියෙනවා ඉන්දියාවේ බ්‍රාහ්මණ කියලා කුලයක්. ඔය බමුණු කියන එක තමයි සිංහල වචන. බ්‍රාහ්මණ කුලයේ අය තමයි මොකද්ද කරන්නේ? පුරෝහිතකම කරන්නේ. රජතුමාට අවවාද දෙන්නේ ඒක කරන්නේ බ්‍රාහ්මණ කුලය. ඊට පස්සේ උගන්වන්නේ ඉගැන්වීම කියලා කියමු. ඉගැන්වීම කාර්ය කරන්නේත් එයා. කවුද කරන්නේ? බ්‍රාහ්මණ කුලය. ඒ අය තමයි පුරෝහිතකම කරන්නේත් එයාලා, ඉගැන්වීම කරන්නේත් එයා. හැබැයි මෙයා ගොවියා පුතු. එතකොට මෙතනින් අදහස් වෙනවා මෙයා බ්‍රාහ්මණ කුලේ නෙවෙයි. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය කියලා කුලයක් තිබුණා රජකම් කරන අය. රජවරුන්. ඊට පස්සේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කුලේ තමයි කවුද? ගොවිතැන් කරලා වෙළඳාම් කරලා ජීවත් වෙච්ච කුලේ තමයි මහෞෂධ පඬිතුමා ඉපදුනේ. ඒ නිසා තමයි මේ කියන්නේ මම ගොවියා පුතු නොවැන්දේ. අපහාස මුඛයෙන් කතා කරන්නේ. එයා බ්‍රාහ්මණ කුලේ නිසා මහෞෂධ පඬිතුමාට අපහාස කළා. ඒකයි මහෞෂධ පඬිතුමාට මෙච්චර බාධක එල්ලුවේ. එයාගේ කුලේ තියෙන ගැටලුව බ්‍රාහ්මණයෝ කැමති නෑ. මෙයා
පුරෝහිතකම් කරනවාට කොච්චර අකමැත්තෙන්ද ගත්තේ දන්නෝ නේද අර අතේදී අටේදී ඉගෙන ගන්න අෂ්ටවංක මාණික්කේ අර ලණුවේ කතාව ඔය ගොඩාක් කතා තියෙන්නේ මගේ ජාතකේ. ඒ සියල්ල තුලින් මෙයා ප්‍රතික්ෂේප වෙච්ච නිසා තමයි ඒක උනේ. හරි නේද? හරි. ඔන්න දැන් කියනවා පින්වත්නි නොය. දැන් අර දුවන මිනිස්සු පාස්සේ ගිහිල්ලා කියනවා පින්වත්නි නොය. මම ගොවියා පුතු නොයන්නේ. හිතුවා. ඔන්න උතනදී තමයි මතු කළ අර මිනිස්සු කියන්නේ මෙයාගේ චරිත ලක්ෂණ ඔක්කොම. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ උත්කෘෂ්ඨ කියන එකේ විරුද්ධ වචනේ නිකෘෂ්ඨ. ඒ කියන්නේ උත්කෘෂ්ඨ කියන්නේ උතුම්, නිකෘෂ්ඨ කියන්නේ පහත්. නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති. බාහිර ඇති ලක්ෂණක් කියන්නේ. අවලක්ෂණ වූ, කැත වූ, අඥාන බමුණු මහල්. තෝ ධර්ම යුද්ධ කරමි කියා ගොසින් තට මුණුබුරු තරමටත් නැති ඊතා බාල තැනැත්තන් වැඳපී. මේ මනුස්ස ලෝකයේ උපන් සත්‍යයේ ජඩ වූ යම් එකක් කළ මනානම් නොකට උත්තක් ඇතිනම් ඒ සියල්ල තා විසින් නොකළ මනාද. අන බලන්නකො චරිත ලක්ෂණය තුල හා මේක තුල විස්තර කරන දේ. දැන් ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක් කරන්න ඕන මොකක් හරි පහත් නරක නීච වැඩක් තියෙනවා නම් ඒ සියලුම දේවල් ටික ඔබ විසින් කරා. ඒකයි කියන්නේ. ඒ සියලුම වැඩ ඔබ කරා. කවුද කරේ? කේවට්ට බමුණ. ජඩය මැත නොදොඩා ගොසින් තාගේ පණ නොනසා යන අතක නැගිය. මැත දොඩවන්නේ නැතුව පණ නොනසා පණ බේරගෙන යන්න කියලා කිව්වා. ඔන්න චරිත ලක්ෂණ කේවට්ටයාගේ දෙවෙනි චරිත ලක්ෂණ විදිහට අපි ඒක ගන්න. අපි ලියමු ඒක පෙළිකම ඇතුළේ ලියලම පටන් ගමු. මෙහෙම පටන් ගන්න. පෙළිකම ඇතුළේම ලියන්න අලුත් ඡේදයකට ඇවිල්ලා කොළ පවිටු කොළ පවිටු දුෂ්ට කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ බලන්න වචනේ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති. ගැටලු තියෙනවා අහන්න හොඳේ. කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති. අනාචාර ස්වરૂප ඇති. අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල කියලා පෙරලිකම නවත්තන. දැන් ළමයිට මේ වගේ වාක්‍යයක් විභාගෙට දිගටම මතක නැත්තම් මොකද කරන්නේ? මෙහෙම පෙරලිකම දාලා ඔහොම නවත්තන්න පුළුවන් කැඩිරි ටිකක් දාලා. හරි නේද? ඔන්න උමයි වැඩේ කරගෙන යන්නේ. හරිනේ? දැන් අපි යටින් කතාව ලියමු. හරිනේ? යටින් ලියමු. දැන් එක සැරේට ළමයි නිදාගෙන හැරෙලා වගේ මොකක්ද අහනෝ ලියන්න. මේ වෙන දේවල්. යටින් අපි පැහැදිලිව මේ කාරණේ ළමයි ලියන්න ඕන. ඉතුරු ටික හරිද? ඉතුරු ටික වෙනුවට කැඩිරි ටිකක් දාලා පෙරලිකම වහන්න. එතකොට හරි. හරිනේ? මෙහෙම ලියමු. ඉහත උදාහරණය අනුව අද ළමයි පොඩ්ඩක් වේලාසනින් මම පන්ති නවත්තන්න හිතන් ඉන්නේ. ඔයාලා පුදුමයි මෙච්චර වෙලා ඒක ඇහුවේ නැති. වෙනද නම් අහනවනේ. අද ඇහුවේ නැහැ. මොකක් හරි හේතුවක් තියෙනවා. කියන්නේ ළමයි අද දිගටම පන්ති ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි මොකක් හරි තියෙන කිසිම ගැටලුවක් ඇහුවේ නැහැ. ඉහත උදාහරණය අනුව කේවට්ට බමුණාගේ
චරිත ලක්ෂණ පැහැදිලි වේ. චරිත ලක්ෂණ පැහැදිලි වෙනවා. කේවට්ට බමුණ. ඊට අමතරව තියෙනවා මොකද්ද? වස්තු තණ්හාව. ඇහුවේ නැත්තේ වේලාසෙන් නවත්ත දැන් අහන ඉවර වෙන්නේ කීයට? හරිනේ මම මතක් කරාම අහන්න. වෙනද අහනෝනේ මම ඒක ඇහුවේ. මම කියන තාලේ. අද පොඩ්ඩක් වේලාසෙන් නවත්තන්න තමයි මගේ අදහස තියෙන්නේ ළම. ගැටුකාරී තත්ත්වයක් තියෙන මට පොඩි වැඩක් තියෙනවා අත්‍යවශ්‍ය. ඒකේ. හරිනේ? ඊට අමතරව වස්තු තණ්හාවද කේවට්ට බමුණාගේ අත්‍යවශ්‍ය සේවාව. කේවට්ට බමුණාගේ වස්තු තණ්හාවද කේවට්ට බමුණාගේ චරිතය තුලින් පැහැදිලි වේ. දැන් ළමයි ගැටලුකාරී තත්ත්වයන් ਵਿਚාර ලියන එකනේ ළමයිට මහා සංකීර්ණ ප්‍රශ්නයක් කියලා තියුනේ. මගෙන් දැන් ගැටලු තියෙන ඒවා අහන්න. සමහරට දැන් නිදිමතයි. සමහරට බඩගිනි. සමහරට විවිධාකාර ගැටලුත් කියනවා. ලියන්න බැරිලු එක දිගට. එහෙම කියනවා. ඒ නිසා මේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් කියනකොට ලියන්න බැරි වෙන්න බෑ. ලියන්න ඕන. දැන් ඔයාලා තනියෙන් ලියන්නේ. ආපහු කියන්නේ මොකද්ද? ආපහු කියන්න වෙන්නේ අර ටිකද? අර ඩිංග ආපහු කියන්නනේ. ලියන්න පුළුවන්. ලියන්න පුළුවන් කියලා තමයි බෞතරයක් කියන්නේ. මොන බලන්න. දැන් මොකද්ද මම ආයි කියන්න ඕන ඔයාලට අර ඊට අමතරව කේවට්ට බමුණාගේ චරිතය තුළින් වස්තු තණ්හාවද පැහැදිලි වේ. උන ගැටලු ඉදිරිපත් කරන්නේ කිව්වම විචාර දැන් ලියන්න බෑ ගෲප් එකට මම ලියලා දාන්න. ඒක මමනේ විචාර ලියන්නේ වල නෙමෙයි. ගොඩාක් දිගට ලියන්නේ. අනේ වගේ ගැටලු මම බලාපොරොත්තු වෙන්නේ පන්ති ඉවර වෙන්නේ කීයටද? ඒවා මේවා නෙමෙයි. මොනවද මේ විචාර? ගොඩාක් ලියන්න යන්නේ. වචන 100 මම ලියනවට වඩා පොඩ්ඩක් දිග වෙයි. දැන් ඔය බලන්නකො ටිකක් දීලාත් ළමයි වැඩි කියනෝනේ. 125කින් ප්‍රසෑයීමකටපත් වෙන්නේ. 125. හරිද? පාඩම් කරන්න කම්මැලි හිතේ. පාඩම් කරන්න කම්මැලි හිතලා හරියන්නේ නැහැ කොහොමද? කම්මැලි හිතෙන්න බෑ ඒ වැඩේ. අනිවාර්යෙන් පාඩම් කරන්න කම්මැලිකම නැතුව පාඩම් කරන්න ඕන. කම්මැලි හිතුනොත් බෑ. කම්මැලි කියලා හිතන්න එපා. ගොඩාක් ලියන්නෙත් නැහැ. ටිකයි ලියන්නේ. අනවශ්‍ය කරුණු මම ඊයේත් කිව්වා. කොයි වෙලාවකවත් කතාව නම් ලියන්න එපා. පැහැදිලිද? කතාව ලියන්න ගියොත් නම් උම්මගේ ජාතකේ ලියන්න ගියොත් නම් වෙන විෂයන් වල ලියන වෙලාවක් ගන්න. හරිනේ? ඒ කියන්නේ වෙලාව ගොඩක් මදි වෙන්නේ. උම්මගේ ජාතක කතාව සම්පූර්ණයෙන් අරගෙන අපි ලියන්න කිව්වා කියලා හිතමුකෝ. උම්මගේ ජාතකයේ කතාව කාට හරි මතකයි සම්පූර්ණ කතාව ලියාගෙන යන්න. එයාට ගණිතය විද්‍යාව ඉංග්‍රීසි ලියන වෙලාවත් මේකට ගන්න. ඒ කියන්නේ දිගම ජාතක කතාවනේ. එතකොට ආපු දෙයට විතරක් ලියන්න. අත්‍යවශ්‍ය දේ විතරක් ලියන්න. අනවශ්‍ය කරුණු ලියන්න ගියොත් ජාතක කතාව දිග නිසා වෙලාව මදි වෙන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් එහෙනම් අපි මේක ලියලා ඉවර වෙලා බලමු මොකද්ද ළමයිගේ ලියන පහසුතාව. මම අද 5ට විතර නවත්තනවායි කිව්වනේ. ඒ නිසා ළමයිට ගැටලුවක් නැහැ. ටිකයි ලියන්න තියෙන්නේ. එක ප්‍රශ්නයක් විතර තමයි ලියවෙන්නේ. ඊළඟ දවසේ දෙවෙනි පේපර් එක කරා. හරි නේද? එතකොට මම ඊයේ කිව්වා ගැටලුවක් ගන්න මට තේරෙනවා. දැන් ඊයේ කිව්වා ළමයි අද වෙනකොට කර තියන්න කියලා 2019 දෙවනි පත්‍රය. කරපු කෙනෙක් ඉන්නවද? දෙක පත්‍රය අහන දෙයක් තියෙයි. අහන්නකෝ. 2019 දෙවනි පත්‍රය කරපු අය ඉන්නවද? කවුරු හරි කෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් කිව්වා. ඉන්නනේ මේ කරා. ඊට පස්සේ දෙක පත්‍රයේ රචනාවක් ලියලා ආවේ නැහැ. ඉතින් දැක්කේ නැහැ කාලෙකින් කොහොමද? හිටියේ නැහැ පන්ති. කරානේ. කරපු අය දැන් 2019 දෙවනි පත්‍රය අපිට ඕන වෙනව කවදද ලබන පේපර් පන්තිය වෙනකොට ඒක තමයි කරන්න ළම. හරි නේද?
කවුද අපේ මේ පාතිමා එයත් කළා. ඊට පස්සේ සුසිල් කරලා තියෙනවා. තුන්වෙනි එක ඉවර කළා නේ. මම කිව්වේ මේ ළමයි මේ දෙවැනි එකක් කරන්න. දැන් දෙවැනි එකයි එකයි දෙකම කරා. ඊයේ හිටපු නැති ළමයෙක්ට දැනගන්න මම කියන්නම්. අපි 15 වෙනිදා වෙනකොට 15 වෙනිදා 20 නෑ 10යි 15යි අතර දිනයක මේ ඔන්ලයින් පේපර් එකක් තියෙනවා. හොඳේ. ඔයාලට ලකුණු බලා ගන්න. ඒ නිසා දෙක ගෲප් එකට දාලා නැහනේ. මම යවුව දාලා නැහැ. දාන්න. ඒක කොහොමද දැන් ලබන සතියේටමනේ ඕන වෙන්නේ. දාන්න කියලා මම දැනුවත් කරන්න. හරි. මේ අහගන්නකෝ. මොකක්ද දන්නවද? මේ විභාගය වෙනුවෙන් සූදානම් වෙලා ඉන්න ව්‍යාකරණ ටිකේ සාහිත්‍ය නෙවෙයි. විභාගයේ තියෙන 15 වෙනිදාට පෙර. ඒ කියන්නේ 10, 11, 12, 13, 14 ওই දිනේක ඕපාල. අන්නේ ඒ විදිහට පාඩම් කරන්න. පාඩම් කරපු අයත් ඉන්නේ. ඊයේ දැනුවත් කරානේ අද පාඩම් කරන්න කියලා මම කිව්වේ. ඊයේ කිව්වේ අද පාඩම් කරන්න සූදානම්. රෙකෝඩින් එක බලන්නේ අකුරු ඇකඩමියෙන් පොඩ්ඩක් දන්නවනේ නම්බර එක. කතා කරලා රෙකෝඩින් එක ඉල්ලන්න දේවිවල්. හරිනේ? එකෙන් ඉල්ලන්න. නම්බර් තියෙනවනේ. ලින්ක් එකේ යන නම්බරෙන් ඉල්ලන්න. හරි. දැන් අපිට ලියන්න තියෙන්නේ මහෞද පඬිතුමා ගැන. ඒක ලියලා බලමු. අලුත්ම ඡේදයකට එන්න. රෙජිස්ටර් වෙන්න ඕනනේ. හරි. රෙජිස්ටර් වෙන්න නම් ඕන ඇති. නැත්තම් දෙන එකක් නැහැ වීඩියෝ එක. හරි. අපි ලියමු. ජාතක කතාකරු ජාතක කතාකරු ජාතක කතාකරු ජාතක කතාකරු මහෞෂධ පඬිතුමාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රඥාවන්ත චරිතයක් ලෙසිනි. කියන්නේ මහෞද පඬිතුමාගේ චරිතය හරි ප්‍රඥාවන්ත චරිතයක් ලෙසිනි. ජාතක කතාකරුගේ අරමුණ වන්නේද අද ලියපු එක තමයි ළමයි වැඩි කරේ. අරමුණ වන්නේද මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමයි. දැන් සමහර ළමයිට මේ උමංග ජාතකය අහගන්නකො මේ කතාව. උමංග ජාතකය ඊට පස්සේ ගුත්තිල කාව්‍ය ওই 10 වසරේ පාඩම් ගැටලු තියෙන අය 10 වසරේ පාඩම් වල යම් ගැටලු තියෙන අය 10 පාඩම් හරියටම කෙරලා නැහැ කියලා හිතෙන අය මදි වගේ තියෙන අය 10 සිංහල පන්තියට සහභාගී වෙනවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. 10 වසරේ ලියන්න කියන්න ඕනේ නැහැ. අහගෙන හිටියත් යමක් අවබෝධ කරගන්න පුළුවන්. මතකයි නේද? 10 වසරේ පන්ති තියෙන සෙනසුරාදා හතර ඒකට සහභාගී. එතකොට ගැටලුවක් නැහැ. හැබැයි ලින්ක් එක ඉල්ල ගන්න වෙනවද? 11 ගෲප් එකට එනවා අඩුයිනේ. ඒ නිසා මේ එක ඉල්ලගෙන ඒ පන්තියට සහභාගී වුණාම මේ උමග්ග ජාතකය අපිට වැසිකිළියක් සෙනසුරාදාට තමයි තියෙන්නේ. සෙනසුරාදා හතර. හරිනේ? ඒ වෙලාවට සහභාගී වෙන්න. එතකොට ඔයාලට මේ අර කෙරිච්ච නැති පාඩම් කරගන්න පුළුවන්. හරිනේ? පුළුවන් අය එන සෙනසුරාදා හතර ලින්ක් එක නම් හැබැයි ඔයාලා ඉන්න ගෲප් එකට දෙන එකක් නැහැ. එදාට ඉල්ල ගන්න. හතරට නෙමෙයි හතට. හතට තියෙන්නේ.
හරිනේ 10 ළමයිටත් මං කියලා තියෙනවා 11 පන්තිලත් එන්න කියලා 11 ළමයිටත් කියලා තියෙනවා 10 පන්තිලත් එන්න කියලා. ගැටලුවක් නැහැ. දෙකලොටම එක පොත කරා. හතට තියෙන්නේ. හරිනේ. හතට ඒකට සහභාගී වෙන්න. එතකොට මේ කෙරිච්ච නැති පාඩම්. මේවයි යම් තියෙන ගැටලු. ඒවා බේම සාකච්ඡා කරගන්න හා ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. හරි අපි ලිව්වේ මොකද්ද? ජාතක කතා කරුවාගේ චරිතය නිරූපණය කරලා තියෙන්නේ ප්‍රඥාවන්ත චරිතයක් විදියට. ජාතක කතා කරුවාගේ අරමුණත් මහෞද්ගල පරිතුමාගේ බුද්ධිමහිමේ ප්‍රකාශ කරන කියන එක ලිව්වා. හරි නේද? එහෙමනම් අපි ඔකට ලියන්න ඕන උදාහරණයක් මොනවද උදාහරණ? උදාහරණයක් විදියට ගන්න පුළුවන් ධර්ම යුද්ධයේ වෙලාවේ කරපු දේ. හරි නේද? 10ටයි 11ටයි පන්ති තියෙන එකම වෙලාව. දැන් සෙනසුරාදා හතර නෑනේ 10 ළමයිට 11 ළමයිට මොකක්ද ගැටලුවක්? වෙන පන්තියක් නෑනේ. ඒ නිසා පුළුවන්. මම හිතන්නේ වෙන එකක් නෑ. ලින්ක් එකේ නැති ගැටලුව තමයි තියෙන්නේ. තියෙනවනේ. තියෙනවා නම් පොඩි ගැටලුවක් තියෙනවා. වෙන විෂයක් තියෙනවා. බලමු එහෙම මොනවා. සමහරවිට කාණ්ඩ විෂයක් තියෙන නොකරන ඒවා එහෙම මොන ගණන් තියෙන්නේ නේ. වෙන ගැටලුවක් එතන තියෙනවා. හරි. බලමු පහට. දැනට වෙනස් කරන්නේ නැහැ. පස්සේ බලමු. මේ අහගන්නකො. මෙන්න බලන්නකො. ප්‍රඥා මහිමිය විස්තර වෙන තැන තමයි යුද්ධෝපාය කියන අවස්ථාව. යුද්ධෝපායේදී ප්‍රඥා මහිමිය විස්තර වෙනවා. ඒ කියන්නේ යුද්ධෝපාය විවර්ත කරපු හැටි. ඊට පස්සේ ධර්ම යුද්ධය තමයි හොඳම තැන. ධර්ම යුද්ධයට මැණිකක් අරගෙන ගිහිල්ලා ධර්ම යුද්ධ සභාවට මැණිකක් අරගෙන ගිහිල්ලා මැණිකකින් වංචා කරා. මැණිකකින් රැවට්ටුවා. අන්න ධර්ම යුද්ධය කියලා කියන්නේ බෝධිසත්වයන්ගේ ප්‍රඥා මහිමය විස්තර කරන හොඳම තැන. එතන අපි ලියන්න. බෝධිසත්වයන්ගේ ප්‍රඥා මහිමය උපක්‍රමශීලීත්වය. ප්‍රඥා මහිමය උපක්‍රමශීලීත්වය ප්‍රඥා මහිමය උපක්‍රමශීලීත්වය පැහැදිලි වන හොඳම අවස්ථාවක් ලෙස ධර්ම යුද්ධයේ අවස්ථාව පෙන්වා දිය හැකිය. අෂ්ටවංක මාණික්‍ය තුලින් මොකද මේ අෂ්ටවංක මාණික්‍ය කියන්නේ මෙන්න මෙහෙම මේක නැවිලා තියෙන ළම. ඕම ඔනෝමෝම මේකේ වක තියෙන 8ක්. දැන් 8ක් තියෙන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඔන්නෝම මේකේ නැවිච්ච තැන් ඔහොම තියෙන 8ක්. ඔන්නෝම මැනික. මේක මැදින් දාන්න පුළුවන් නූලක්. මෙහෙම නූලක් දාන්න පුළුවන්. අහලා තියෙනවනේ අර නූල වේව කාලේ වෙච්ච සිද්ධිය. ඔහොම නූලක් දාන්න පුළුවන්. චූටි සිදුරකුත් තියෙන. ඕකට කියනවා 8ක් වක්කුණු අෂ්ටවංක මාණික්කේ. වංක කියන්නේ නැමුණු. මේ මැනික තමයි අරගෙන ගියේ කොහාටද? කේ වට්ටය රවට්ට. මේක වඩා ලස්සනද මේ මැනික? මම මේ වක අට අඳින්න මෙහෙම කරේ. මේක ගිහිලා බිමට දැම්ම. මේක අහුල ගන්න කේ වට්ටේ නැවුන දන්නනේ උපක්‍රමය. එතකොට මේක උපක්‍රමශීලීත්වය පැහැදිලි වෙන හොඳ තැනක් කියලා පිළිගන්න. මහෞෂධ පඬිතුමාගේ දැන් අපි ලිව්වනේ අෂ්ටවංග මාණිකය. අෂ්ටවංග මාණික්‍ය තුලින්
අෂ්ටවංක මාණික්කය තුලින් කේවට්ට බමුණා මැනික නයා වගේ කියලා කියන. කේවට්ට බමුණා රැවටීමට සමත් වේ. තා එක උදාහරණයක් ලියන ළම. සමහරවිට නිදිමතයි. ඒ ඇසේ බඩගිනි. මහා ප්‍රශ්න ටිකක් තියෙයි. ඇති අලිව්ව ඇතිද ඊතර උදාහරණය වල ලියනවා නම් මම තව කියවන්න නැතුවත් ඊතර උදාහරණය වල ලියන්න හරිනේ දැන් ඒක නෙවෙයි නම් දැන් මම තාම මේ ਵਿਚාරයක් ඔයාලට ගෙදෙද්දි ලියා දෙන්න කියනවා අද කොමත් පන්ති විලාසෙන් නවත්තනවා කියලා මම කිව්වනේ ආගන්න මේ කතන්දර මේ ගන්නකො මේකේ ලේසි එකක් ඔයාලට ගෙදරදී ලියන්න කියන්න මේ බලන්න ගෙදරදී ලියන්න කියා දෙනවා එහා පැත්තේ 5-7කින් ගමු එකක් කරනවා විලාසෙන් නවත්තන්නේ මෙන්න මේ ප්‍රශ්නේ අපි ගෙදරදී ලියන ප්‍රශ්නයක් විදිහට ගන්න. හරිද? ගෙදරදී ඔයාලා මේ ਵਿਚාරය හොඳට පැහැදිලි කරලා ලියනවා කියලා මම හිතන. 7 වෙනි ප්‍රශ්නේ කියවන්නකෝ. 7 ප්‍රශ්නේ. 6 නෙවෙයි 7. 6 වෙනි එක නෙවෙයි 7 වෙනි එක කියවන්න කියලා කිව්වා. හරිනේ? 7 වෙනි එකේ ලේසි ඔයාලට කරගන්න. 6 වෙනි එකත් පුළුවන්. හැබැයි 7 වෙනි එක ඊට වඩා ලේසි. අපි බලමු කියවන්න. දැඩි චිත්ත ධෛර්යයෙන් යුතු අයෙකු ලෙස උග්ගසේන සිටුපුත්ගේ චරිතය නිරූපණය වේ. මම මේක ගත්තේ හරි කරපු අය ගැටලුවක් නැහැ. ලියපු අය ගැටලුවක් නැහැ. ලියන්න උදව් කරන්න හා ලියපු කරුණු සාර්ථකද කියලා බලා ගන්න පුළුවන්. මම මේක ගත්තේ ළමයි මෙහෙම. මේ පාඩම මම උග්ගසේන කතාව ඔයාලට පන්ති පටන් ගත්ත දවස් වලම කියනවා. තාම අර හල් පන්තිය කියා දුන්නේ නැහැ. කියා දුන්න පාඩමක් ඉඳ තමයි මම මේ පාඩම තෝරගත්තේ. අනිත් එක ඔයාලට ලේසි ලියන්න 7 වෙනි ප්‍රශ්නේ. දැන් මේක නැති අය ලියාගන්න. දැන් අද ලියන්න දෙන්න එපා කොට ලියන්නමයි දෙන්න වෙන්නේ. දැන් 7 වෙනි ප්‍රශ්නේ මට කියවන්න වෙන්නේ. කරන්න දෙන්න. නැත්නම් සමහර ගා ප්‍රශ්නේ නැහැනේ. දැඩි චිත්ත ධෛර්යයෙන් යුක්ත අයෙකු ලෙස ලියන්න. ලියන්න එපා කිය ලියන්න. දැඩි චිත්ත ධෛර්යයෙන් යුතු අයෙකු ලෙස උග්ගසේන දැඩි චිත්ත ධෛර්යයෙන් යුතු අයෙකු ලෙස උග්ගසේන පිටිගෙන අය ලියන්න ඕනේ නැහැ හොඳේ. ඊපස්සේ ලියලා අමාරුයි කියන්න එපා. නිකන් ලියන්න. දැඩි චිත්ත ධෛර්යයෙන් යුක්ත අයෙකු ලෙස උග්ගසේන සිටුපුත් චරිතය නිරූපණය වේ. සද්ධර්ම රත්නාවලියේ නිර්දිෂ්ට කොටසින් උදාහරණ 3ක් වත් දක්වමින් විස්තර කරන්න. එහෙමයි කියන්නේ. නිර්දිෂ්ට කොටසින් උදාහරණ 3ක් වත් දක්වමින් අඩුම ගානේ 3ක් වත් තියෙන්නේ. ඒ කියන්නේ 3යි ඕනේ. හරිනේ? දැන් මේකේ අහන්නේ උග්ගසේන ගැන තමයි. උග්ගසේන ඉන්නේ මොකේද? උග්ගසේන මතකයි නේද? උග්ගසේන හරි ජනප්‍රිය වුණා ඔයාලා. උග්ගසේන ඉන්නේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලියේදී තමයි අපිට උග්ගසේනයන් හමු වෙන්නේ. සද්ධර්ම රත්නාවලිය කියන්නේ කවුද? ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හාමුදුරුවෝ ලියන සද්ධර්ම රත්නාවලිය මම මේක කියා දීලා නවත්තනවා ළමයන්. ධර්මසේන හාමුදුරුවෝ තමයි සද්ධර්ම රත්නාවලිය ලියන්නේ. හරිනේ? එතකොට ওই කතාව හා මේකට අදාළයි දඹදෙණි යුගය කියන එකත් ලියන්න. දඹදෙණිය සාහිත්‍ය යුගයේදී තමයි මේක ලියවෙන්නේ. ඒකත් ලියන්න. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? ඕක නෙවෙයි අහන්නේ. ඔය අදින්නීමනේ. උග්ගසේනගේ
චිත්ත ධෛර්යය ගැන අහන්න. දැන් ඒක හොඳ නරක වෙනම කතාවක් තමයි. උග්ගසේන ගියා නේද අර මේ නැටුම් බලන්න මතකයිනේ මං කියා දුන්නා. උග්ගසේන නැටුම බලන්න ගියා. එයා දැක්ක කාන්තාව. ඒ කාන්තාවත් එක්ක කතා කරෙත් නෑ. එයා කතා කරෙත් නෑ. මෙයා කතා කරෙත් නෑ. කතා කරද්දි ළඟට යන්න බෑනේ. උණ ගහ උඩ නටන කෙනෙක් එක්ක කතා කරන්න උණ ගහ උඩට කොහොම හරි බඩ ගාගෙන යන්න වෙයි. ඒක උඩ ගියාම ඒක උණ ගහේ දෙන්නෙක් ඉන්නකොට කොහොමද ඔක් කඩාගෙන වැටලා දෙන්න දෙල්ල කඩාගෙන එක තැන ඉන්නකොට ඉබේම කතාද වදින්න පුළුවන්. ඒ නිසා මේ දෙන්න ගිහින් කතා කරන්න බෑ. ඈතින් ඉඳන් බලාගෙන හිටියේ. නේ? ඈතින් ඉඳන් බලාගෙන ඉඳලා මේ හරි ආස හිතුනේ. එයාත් එක්ක විවාහ වෙන්න හිතුනේ. දැන් බලන්න කොහේ හිතිච්ච හැටි. උග්ගසේනත් එක්ක උග්ගසේනට හිතෙනවා අර කාන්තාවත් එක්ක විවාහ වෙන්න. එහෙම හිතිලා ඒ විවාහ වෙන්න හිතිච්ච එක නෙමෙයි ගැටලුව. එතන ඇති වෙච්ච චිත්ත ධෛර්යය හා අදිෂ්ඨාන සීල බව. එයා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒක හොඳද නරකද කියන කතාව වෙනම දෙයක්. ඒ අදිෂ්ඨාන සීලිත්ව. එයා ඒ අභියෝගය ජයගෙනම තමයි නිකන් හිටියේ. ඒ අදිෂ්ඨානයේ ජයගෙනම තමයි නිකන් හිටියේ. එයා කොහොමද හිටියේ? මතක් කරන්න කොහොම හිටියේ? නොකා නොබීලා ඇඳට නැගීලා වැදගත්තා. එහෙමනේ ඉන්නේ. නොකා නොබීලා ඇඳට නැගීලා වැදගත්තා. කන්නේ බොන්නෙත් නැහැ. ඇඳට වෙලා වෙද්දක් පෙරවගෙන ඔහේ ඉන්නේ. එහෙම ඉන්න. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? ඒ විදිහට ඉන්නකොට දෙමව්පියෝ අහනවා ඇයි ඔහොම ඉන්න කාරණා? දෙමව්පියෝ තව කියනවා. තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙන්න. හොඳ තැනකින් විවාහයක් කළා ගෙනත් දෙන්නම. හැබැයි මෙයා ඒකට කැමති වෙන්නේ නැහැ. මෙයා අර කාන්තාවම අදිස්ථාන කරගෙන යාම බලාපොරොත්තුෙන් ඉන්නේ. මේකට අපි කියනවා එයා ඒ අරමුණට යනවා. අන්න අදිස්ථානය ජයගත්තා. අදිස්ථාන ශීලීත්වය. අදිස්ථාන ශීලීත්වයක් තිබුණා ඒ කාන්තාවත් එක්ක විවාහ වෙන්න ඕනේ කියලා මොන විදියෙන් හරි ගිහිල්ලා එයාත් එක්ක විවාහ වුණා. දෙමව්පියන්ට බොරු කියලා, දෙමව්පියෝ රවට්ටලා මොනවා හරි කරලා නේ දෙමව්පියෝ උපක්‍රමශීලී කරවලා කොහොම හරි මේ කාන්තාවත් එක්ක විවාහ වෙන්න මෙයා සමත්කම් දැක්වුවා. අන්න අදිස්ථාන ශීලීත්වය. තව එකක් ඔයාලට මතක් වෙන්න. උදාහරණ තුනක්වත් දක්වමින්. තුනක්වත් දක්වමින් කියලා කියන්නේ. දෙක නෙමෙයි තුනක්. එතකොට දෙවෙනි උදාහරණය තමයි මෙයා ශිල්ප ඉගෙන ගන්න. කොහාටද ගියේ? මෙයා කල්පනා කරනවා තමන්ගේ බිරිඳත් එක්ක මෙහෙම ජීවත් වෙනකොට බෑවුම් පළවා හරින්න ඕනේ. එයාගේ ලොකුකම් නැති කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? එයා ශිල්ප ඉගෙන ගන්න. එයා මාසෙකින් දෙකකින් එහෙම නැත්නම් කෙටි කාලයක් තුල අර තමන්ගේ මයිලනුවන්ට කරන්න පුළුවන් ශිල්ප ටික ඉගෙන ගන්න. ශිල්ප ඉගෙන ගනිපු ආකාරය අනුව අපිට පැහැදිලි වෙනවා ශිල්ප ඉගෙන ගනිපු ආකාරය අනුව එයාගේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලිව කෙටි කාලයක් තුල ඉගෙන ගන්න. ඒ කියන්නේ ඉගෙන ගත්තේ අදිෂ්ඨානයක් ඇති කරගෙන. මොකක්ද අදිෂ්ඨානය? තමන්ගේ බිනිඳ එච්චර ලොකු කමින් ඉන්නේ, උඩඟු කමින් ඉන්නේ, ඉහළ මට්ටමක ඉන්නේ, තමන් නොසලකා හරින්නේ මෙන්න මේ ශිල්පේ නිසා. රෝමත්කම නිසා නෙවෙයි, ධනය නිසා නෙවෙයි, කුලය නිසා නෙවෙයි, ශිල්ප නිසා. මමත් ඒ ශිල්ප ඉගෙනගෙන මෙයාට පහත් නොවේ ඉන්න ඕන කියලා මෙයා ශිල්ප ඉගෙන ගත්තා. අන්න අදිෂ්ඨාන ශීලීත්වය. අදිෂ්ඨානයක් ඇති කරගත්තා ඒ කුලයේ අය, විද්‍යක් කුලයේ අය දන්න තියෙන ශිල්ප මාත් ඉගෙන ගන්න. එහෙමනේ. සමහර ළමයට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා පාඩම් කරලා කොහොම හරි විභාගේ සමත් වෙනවා කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? කම්මැලිකම නැති වෙනවා. දැන් මගෙන් ඇහුනේ කම්මැලිකමට මොකද කරන්නේ කියලා. මේ වෙලාවට කොහොමත් ළමයි කම්මැලි. 3ට 4ට 2ට පන්ති කරනකොට මම දන්න ළමයි සමහරව නිදිමතයි කම්මැලි එමේ පොඩි පොඩි 4 නම් ගැටලුවක් නැහැ. 4ට බොහොම උද්‍යෝගයෙන් ඉන්නේ. 4ට හරි ආසාවෙන් ඉන්නේ. 4ට පටන් ගත්තාම සමහරවිට කම්මැලිකම. නිදිමත එක එක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඔන්න බලන්න. දැන් හැබැයි අදිෂ්ඨාන ශීලීත්වය තියෙනවා නම් ওই ගැටලුව නැහැ. අදිෂ්ඨානයක් තියෙනවා. මොකක්ද අදිෂ්ඨානය? අපි වෙලාව නෙමෙයි, නිදිමත නෙමෙයි, කම්මැලිකම නෙමෙයි, බඩගින්න නෙමෙයි. මොකද්ද තියෙන්නේ? අදිෂ්ඨානය තියෙන්න ඕන. විභාගයේ සමත් වෙන්න ඕන. එතකොට හරි. හරිනේ? ඔන්න බලන්න. දැන් ශිල්ප ඉගෙන ගැනීමත් හරි. තුන්වෙනි එකට තියෙන්න ඕන. දැන් එයා අදිෂ්ඨාන ශීලී නිසා කාන්තාවත් එක්ක විවාහ වුණා. ඊට පස්සේ අදිෂ්ඨාන ශීලී නිසා ශිල්ප ඉගෙන ගත්තා. තුන්වෙනි එක මොකද්ද වෙන්නේ? මෙයාගේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලි මොකද්ද ඔයාලා මට කියන්නකෝ දැන් මෙයාගේ තවත් අදිෂ්ඨාන ශීලී. ඒ කියන්නේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලි වෙන තැනක් උග්ගසේනගේ. තා එකයි ඕනලා. ඒකට ඒ උදාහරණ තුන සම්පූර්ණයි. ඔයාලා ටිකක් හිතන්න. කොහොම මං කියලා හිතලා හරියන්නේ. උග්ගසේනගේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලි වෙන එක තැනක්. තව එක තැනක් කියන්න. ශිල්ප ඉගෙන ගත්ත තැනට එනකම් මම කිව්වා. තව උග්ගසේන දෙයක් හිතලා හිතන්නකො එක්කෙනෙක් හරි හිත කියයි.
දැඩි චිත්ත ධෛර්යයක් තියෙනවා කියලා කියන්නේ. දැඩි චිත්ත ධෛර්යයෙන් යුතු පුද්ගලයෙක්. උග්ගසේ. නැද්ද එහෙම අදහසක්? විවාහය කිව්වා. අදිෂ්ඨාන සීලය. ශිල්ප ඉගෙන ගැනීමත් හරි. තව තායි වෙන එකක් ඇහුවෙමු. එයාගේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලි වෙන තැන. උත්සාහය. ඔව්. නහරි. උණ ගහෙන් බහිනකොට අදිෂ්ඨානයක් කියන්නේ එතන නිකම්ම එයාගේ අදිෂ්ඨාන ශීලීත්වය පැහැදිලි වෙනවා. දැන් උත්සාහයක් තිබුණා. ඒකත් හරි. උත්සාහය තියෙනවා. ඒකනේ ඉක්මනින් ශිල්ප ඉගෙන ගත්තේ. උත්සාහයයි අදිෂ්ඨාන ශීලීත්වයයි දෙකම තියෙනවා. අදිෂ්ඨානයක් තිබුණාට වැඩක් නැහැ. උත්සාහය නැත්තම්. දැන් මෙන්න මෙතන උණ ගහෙන් බහිනකොට පැහැදිලි වෙනවා මෙන්න මේ එක. එයා ගහෙන් බහිනකොට එයා නිකම්ම නෙමෙයි බහින්නේ. කොහොමද බහින්නේ? සාමාන්‍ය කෙනෙක් විදියට තමයි උණ ගහ උඩට ගියේ. බහින්නේ රහත් කෙනෙක් විදියට. රහත් කෙනෙක් විදියට උණ ගහෙන් බහින නිසා එයා රහත් වෙන්න අදිස්ථාන කරපු කෙනෙක්. ඒ කියන්නේ මාර්ගඵල ලබන්න අදිස්ථාන කරපු කෙනෙක්. ඒ தත්ත්වයට ගිය නිසා අපි කියනවා යාට අන්න ඒ උදාහරණෙත් වල පැහැදිලි කරන්න ඕන අර විදියට පෙරලිකම ඇතුලේ උද්දුතයන් අරගෙන. හරි නේද? දැන් ළමයිට ඔන්න ওই තුන පැහැදිලි වුණා නම් විභාගයට ලකුණු 10ක් හම්බ වෙනවා. 15 නෙවෙයි මේකට 10යිනේ දෙන්නේ. අර 3 4 වට විතරයි 15ක් දෙන්නේ. දැන් ළමයිට විචාර පිළිබඳව ගැටලු තියෙද? ඔන්න එක විචාරයක් මම ලියන්න දුන්නා එකක් කියා දුන්නා. ගැටලු තියෙනවා නම් කියන්න. මොනවා හරි ගැටලු. දැන් ළමයි මම කිව්වා විභාගයක් තියෙයි කියන එක පාඩම් කරන්න ඕන මොනවද කියලා ආයි කියන්න. ඊයේ කිව්වා අද ඊයේ හිටපු නැති ළමයෙක් වුණොත්. හද්දිත උදන්ත ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් ලියන්න. සමාස විභක්ති සංදි. ඔන්න ඔය ටිකෙන් තමයි විභාගෙ තියෙන්නේ. ප්‍රශ්න 40යි තියෙන්නේ. හරිනේ? ලකුණු 15ක එකට ලියන්න ඕන 125. ලකුණු 100 මේ 10කට ලියන්න ඕන වචන 100යි. හරිනේ? දැන් ඔන්න මේ ටික ළමයි පාඩම් කරලා තියෙනවනේ කෙටි පේපර් එක. මේක කොපි කරන්න හම්බ වෙන්නේ නැහැ. හොඳේ. ඒ කියන්නේ පැයකින් වෙලාව ඉවර වෙනවා. එතකොට පොත් බල බල ලියන්න ඉස්සෙත් වෙලාව මදි වෙනවා. පාඩම් කරලම තියන්න වෙනවා. නැත්නම් හිතන්න පුළුවන් පේපර් එක දෙතෙනවා අපිට පොත් බලාගෙන ලියන්න පුළුවන් පාඩම්. එහෙම කරන්න බෑ. වෙලාව ඉවරනේ දන්නනේ පේපර් කරන හැටි. ඒ නිසා දැන් ඉඳලා පාඩම් කරන්න. ගැටලුකාරී තත්ත්වයන් තියෙන ඒවා මොනවා හරි කියන්නකෝ. විචාර ලිවීම තුළ ඉක්මනින් කියන්න මං කිව්වාට මට අත්‍යවශ්‍ය වැඩක් තියෙනවා අද විතරක් වේලාසනින් පොඩ්ඩක් පන්ති නවත්තනවායි. ඒ නිසා ගැටලු තියෙන ඒවා ඉක්මනින් කියන්න. ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න නැහැ. ගැටලු නැහැ. දැන් ළමයි දන්නව නේද ආයි පන්ති තියෙන වෙලාව? 11 ළමයිට සවුදා 7ට 10 ළමයිට සෙනසුරාදා විචාරයක හැඳින්වීමක් ලියන්නේ කොහොමද කියන එක. අහන්නේ මම ඒකත් කියන්නේ. හැඳින්වීම ලියන්නේ ළමයි මේම ඔයාලා දැන් කොහොමත් අවස්ථා සම්බන්ධ ලියන එකටයි අර කෙටි ප්‍රශ්න ටිකටයි පාඩම් කරනව නේද පොතේ අර ආරම්භයේ තියෙන කහ පාට කරලා සතර කර්මන්තනේ කියන තැන නම් මේ තියෙන පටන් ගන්න තැන පළවෙනි පිටුවෙම එක කියලා තියෙන්නේ. අන්න ඒ වගේ හැම පාඩමකම තියෙනනේ. අපි කොහොමත් මේක පාඩම් කරගෙන යන්නේ මොකද? අවස්ථා සම්බන්ධ කොටසටත් ඕන වෙනවා කෙටි ප්‍රශ්න වලටත් ඕන වෙනවා. සාහිත්‍ය පෙළ. ඒ නිසා අපි මේක පාඩම් කරගෙන යන්නේ. මෙන්න මේක තුලින්ම තමයි අපි ਵਿਚාරයේ වෙලාවට හදාගන්නේ හැඳින්වීම. අපි කොහොමත් ඒක පාඩම් කරලා තියෙන්නේ. ඒක තුලින් ගැළපෙන ටික විතරක්. අපිට හොඳයි කියලා තියෙන ටික වඩාත් හොඳයි කියලා තියෙන ටික අපේ දැනුම වැඩිම පේන ටික තමයි අපි ලියන්නේ. එතෙන්දී ළමයි අපි කාගේ හරි අපි පොත්පත් කියවනකොට අහුවෙච්ච නිර්වචනයක්. ඒ වගේ දෙයක්. ප්‍රකාශයක්. ඒ වගේ දේකුත් තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ ටිකක් මම දෙනවා ඔයාලට. ඉදිරියට. ඒතකොට ඔය එක ඉන්නේ දක්කතුවරු ප්‍රසිද්ධ බුද්ධලයන් මහාචාර්යවරු ජාතක පොත ගැන සද්ධර්මඥාවලිය ගැන දීපු නිර්වචන ඒ වගේ ඒවා ටිකක් ලියනවා නම් වඩා හොඳයි ආරම්භයේදී. පටන් ගන්නකොටම හැඳින්වීමත් එක්ක ඒකත් ලියන්න. එහෙම තැනකට අපි යන්න ඕන. ඒ ටිකුත් දෙන්න. හරි නේද? එහෙනම් ළමයි අදට මම නවත්තනවා. අද විතරක් ඊළඟ දවසේ අනිවාර්යෙන් ඔය පේපර් පන්තිය දිගටම කරන්න. අද අත්‍යවශ්‍ය හේතුවක් නිසා මම දැනට නවත්තනවා. හරි නේද? කාටත් එහෙනම් දුක් සරණයි ආයිබෝවන්.